හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි අද 27 වෙනි පරීක්ෂණය ගැන කතා කරමු. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය සෙවීම. මොකද්ද මේ গুপ্ত තාපය කියන්නේ? මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ තාප ගති විද්‍යාවේ විශේෂ දෙයක් තියෙනවා গুপ্ত තාපය කියලා. මොකද්ද මේකෙදි වෙන්නේ? අපි දන්නවා මෙන්න මෙහෙම අවස්ථාවක්. අපි මෙන්න මේ අක්ෂ දෙකට මම මේ පැත්තට ගන්න උෂ්ණත්වය θ අනිත් පැත්තට ගන්නවා තාපය h මම එක පැත්තකට ගන්නවා තාප ප්‍රමාණය. ඉතින් මේක විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්වය අපි ගත්තොත් අයිස් වගේ දෙයක්. අයිස් වගේ දෙයක් අරගෙන අපි හිතමු ඍණ සෙල්සියස් අංශක 20 ඉන්න අයිස් කුට්ටියක් තියෙනවා. මේ අයිස් කුට්ටිය අරගෙන අපි රත් කරන්න මොකක් හරි ක්‍රමවේදයක් යොදනවා කියලා හිතන්නකෝ. රත් කරන්න මොකක් හරි ක්‍රමවේදයක් යොදද්දී මෙන්න මෙහෙම විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි ඒ සෙල්සියස් අංශක ඍණ 20 ඉන්න අයිස් කුට්ටිය. අපි දන්නවා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය උෂ්ණත්වය ඍණ අගයන් කරා යනවා ඩීප් ෆ්‍රීසර් එකේ. ඉතින් ඍණ උෂ්ණත්වය තියෙන එක විශේෂ දෙයක් නෙමේ. සීත රටවල් ගැන කතා කළොත් එහෙම සීත රටවල් වල හිම වැටෙන කාලෙට උෂ්ණත්වය ඍණ ගණන් වලට යනවා. ඉතින් මේ වගේ ඍණ 20 වගේ ඉන්න අයිස් කැටයක් අරගෙන අපිට පුළුවන් සෙල්සියස් අංශක 0 ඉන්න අයිස් කැටයක් බවට පත් වෙනකන් මෙයාගේ උෂ්ණත්වය අඩු කරන්න. නමුත් මෙයාගේ මේ අයිස් ස්වභාවය නැති වෙන්නේ නැහැ. නමුත් මෙන්න මෙතෙන්ටපත් වුණාට පස්සේ තව විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි මෙයාට තව තාපය ලබා දෙන්න මෙයාගේ උෂ්ණත්වය ඒ අගේම තියාගෙන මෙයාට පුළුවන් වෙනවා යම්කිසි කාලයක් මේ විදිහට ඉන්න. ඊට පස්සේ මෙයාගේ උෂ්ණත්වය අපිට තව වැඩි කරන් ගියොත් ඊට පස්සේ තමයි මෙයා ජලය බවට පත් වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ අපිට මෙයාගේ තව උෂ්ණත්වය වැඩි කරන් යන්න පුළුවන් මේ පැත්තට. හරි. කාලයක් ගත වෙද්දී අපි තව උෂ්ණත්වය වැඩි කරන් යනවා. වැඩි කරන් ගියාට පස්සේ අපි දන්නවා සෙල්සියස් අංශක 100ට ආසන්න වෙද්දී මෙයා වාෂ්ප වෙන්න උත්සාහ කරනවා. නමුත් අපි දන්නවා සෙල්සියස් අංශක 100ට ළඟා වුණා කියලා එකපාරට ජලය වාෂ්ප වෙන්නේ නැහැ. එහෙමනම් යම්කිසි කාලයක් යනකම් මේ ජලය යම්කිසි කාලයක් යනකම් වාෂ්ප නොවි පවතිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කතන්දර දෙකම ගැන අධ්‍යයනය කළාම අපිට දැනගන්න පුළුවන් ඒවත් සාධක දෙකක් තියෙනවා. ඒ තමයි මෙතන මේ බන්ධන වල ස්වභාවය වෙනස් වීමක් තියෙනවා අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙද්දී. ඒ කියන්නේ ඝන අවස්ථාවේ ඉඳලා එක අවස්ථාවකදී ද්‍රව අවස්ථාවටපත් වෙද්දී ඝන විදිහට හැදිලා සකස් වෙලා තිබිච්ච අණුක බන්ධන වෙනස් වෙන්න ඕනේ. අපි දන්නවා කෙමිස්ට්‍රි වලින්. ඒ වගේම ද්‍රව අවස්ථාවේ තිබිච්ච එකන වායු අවස්ථාව බවට පරිවර්තනය වෙද්දී එතනදී අණු අතර තියෙන බැඳීම් පොඩ්ඩක් අඩු වෙලා ඉවරලා එතන තවත් ශක්ති ප්‍රමාණයක් උරා ගන්න අවශ්‍ය වෙනවා. ඒ අණු වල බැඳීම් වෙනස් කරගන්න. ඒ කියන්නේ අවස්ථා විපර්යාසය සිද්ධ කරගන්න. ඉතින් මේක අපි කෙමිස්ට්‍රියේදී කතා කරන දෙයක්. ඉතින් එතෙන්දි මොකද්ද වෙන්නේ? එතෙන්දි විශේෂ වැඩිපුර උරා ගන්න තාප ප්‍රමාණය අපි ෆිසික්ස් වලදී හඳුන්වනවා গুপ্ত තාපයක් කියලා. ඉතින් මේ গুপ্ত තාපය ගැන සම්බන්ධව කරන පරීක්ෂණයක් තමයි අපි මෙතෙන්දි අද කතා කරන්න යන්නේ පරීක්ෂණාංක 27 සඳහා. මේ গুপ্ত තාප ප්‍රමාණය ගණනය කරගන්න අපි යනවා මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා කියන්නේ එකක් ඝන අයිස් ද්‍රව ජලය බවට පත් වෙන්න. අනිත් එක තමයි ජලය ජල වාෂ්ප බවට පත් වෙන්න. ඉතින් මේකෙදි ඔය গুপ্ত තාපය කියන දේ අවස්ථා දෙකකට අපි නම් කරනවා. එක අවස්ථාවකදී අපි මෙයාව නම් කරන්නේ ඝන එක්කෙනෙක් ද්‍රව වෙන්න අවශ්‍ය গুপ্ত තාපය අපි කියන්නේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය. ඊට පස්සේ ද්‍රව ජලයේ ජල වාෂ්ප බවට පත් වෙන්න අවශ්‍යකට අපි කියන්නේ වාෂ්පීකරණයේ
විශිෂ්ට ගුප්ත තාපය. තාපධාරිතාවය. විශිෂ්ට ගුප්ත තාපය නැත්නම් තාපධාරිතාවය කියලා කියන්නත් පුළුවන්. හරි. විලේනේ විශිෂ්ට ගුප්ත තාපය, වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. ඉතින් ඔය දෙක තමයි ඒ දෙන්නට තියෙන නම් දෙක. ඒ එක් අවස්ථාවකදී එයා හැසිරෙන විදියයි අනිත් අවස්ථාවේදී එයා හැසිරෙන විදියයි අගයන්ගෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඝනයක් ද්‍රව කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය අගයට වඩා ද්‍රවයක් ජල වාෂ්ප බවටපත් කරන්න අවශ්‍ය තාප ශක්තියේ අගය වෙනසක් තියෙනවා. ඉතින් මේකදී අපි දැන් මේ පරීක්ෂණයේදී අපි කතා කරන්න යන්නේ මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනේ විශිෂ්ට ගුප්ත තාපයේ සෙවීම. ඉතින් විලයනේ ක්‍රමයෙන් අපි විශිෂ්ට ගුප්ත තාපය හොයන්නදී මුලින්ම කරන්න ඕනේ. අපි මෙතනදී අයිස් කැට පාවිච්චි කරන්නේ. අපි මුලින්ම යම් කිසි ස්කන්ධයක් තියෙන අයිස් කැට ටිකක් අරගෙන ඒක ස්කන්ධය මැනගන්න ඕනේ. මැනගෙන ඉවර වෙලා අයිස් කැටවල නෙමෙයි අතරම ස්කන්ධය මැනගන්න ඕනේ. අපි මෙතන යොදා ගන්නවා ප්‍රධාන වශයෙන් උපකරණ සෙට් එකක්. ඒ තමයි කැලරි මීටරයක්. අපිට ඊට අමතරව අවශ්‍ය වෙන අයිස් කැට කැලරි මීටර කියන එක ගැන අපි පසුගිය පාඩමේදීත් කතා කළා. ඒ වගේම මන්තයක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මේ කැලරි මීටරේ ස්කන්ධය මැනගන්න එක. කැලරි මීටරේ ස්කන්ධය මැනගෙන ඊට පස්සේ අපි කැලරි මීටරේ 3න් 2ක් විතර ජලය පුරවන්න ඕනේ. 3න් 2ක් විතර ජලය පිරවුවට පස්සේ අපි මේකට ඇතුළු කරන්න ඕනේ අයිස් කැට. මේ අයිස් කැට ඇතුළු කරද්දී අපි දන්නවා අයිස් කැට සාමාන්‍යයෙන් එළියට ගත්ත ගමන් දිය වෙන්න බලනවා. සාමාන්‍ය පරිසරයට අරගත්ත ගමන් දිය වෙන්න බලනවා. ඉතින් අපි අයිස් කැට පොඩ්ඩක් වටේ තෙත මාත්තු කරලා ශනිකව එක බැගින් අපි ඇතුළු කරගන්න ඕනේ. මෙන්න මේ භාජනය තුලට කැලරි මීටරය තුලට. ඉතින් ඇතුළු කරද්දී අපි දන්නවා මේ පද්ධතිය උෂ්ණත්වය පහළ වෙනවා. අපි උෂ්ණත්වය මයින් උෂ්ණත්ව මානකුත් මේ කැලරි මීටරය තුලට ඇතුළු කරගන්න ඕනේ. අර ආරම්භක ජලයේ උෂ්ණත්වයත් අපි මුලින් මැනගන්න ඕනේ. ඊට පස්සේ අපි අයිස් කැට ඇතුළු කරලා සාමාන්‍ය සෙල්සියස් අංශක 5කින් විතර උෂ්ණත්වය අඩු වුණාට පස්සේ අපි නැවත වතාවක් උෂ්ණත්වය මැනගන්න ඕනේ. ඒ වගේම අපි සෙල්සියස් අංශක 5කින් උෂ්ණත්වය අඩු වුණාට පස්සේ අපිට තේරෙන උෂ්ණත්වය අඩු වෙලා කියලා 5කින් අඩු වෙනකම් අපි බලනවා. බල්ලි ඉවර වෙලා අපි කරන්නේ මෙයාව නැවත අර මන්තය මගින් පොඩ්ඩක් කලත්ල වෙලා හොඳට මේ අයිස් කැට ටික දිය කරගන්න ඕනේ. ඉතින් මේක දිය කරලා අපිට අන්තිමට මේ අයිස් කැට දියවීම නිසා පොඩ්ඩ වෙලාවක් යද්දී මෙයාගේ අවම උෂ්ණත්වය ලැබෙනවා මේ පද්ධතියේ. අපි අවම උෂ්ණත්වය ලැබෙනකන් මෙයා හොඳට දිය කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒ පරීක්ෂණය කරන අතරතුර අපි සැලකිලිමත් වෙන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අපි දන්නවා අයිස් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. ඉතින් අන්න ඒ සිද්ධිය නිසා සමහර වෙලාවට අපි යොදන අයිස් කැට ජල පෘෂ්ඨයේ මතු පිට පාවි තියෙන්න පුළුවන්. ඉතින් මේ දේ වෙන්න දෙන්න හොඳ නෑ මේ පරීක්ෂණය සිද්ධ කරන කාලය තුල. මොකද බාහිර පරිසරයෙන් එතකොට තාපය එයා වැඩිපුර උරා ගන්න උත්සාහ කරනවා අයිස් කැට. එතකොට කලින්ම දිය වෙලා සමහර විට මේ පද්ධතිය තුළට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි වළක්ව ගන්න ඕනේ. හරි. ඒ වගේම තමයි අපි ඊට පස්සේ මම කිව්වා අවසාන උෂ්ණත්වය සටහන් කරගන්න ඕනේ. ඉතින් මේකෙදී අපි තව පොඩි දෙයක් ඔළුවේ තියාගන්න ඕනේ. ඒ තමයි මේ පරීක්ෂණය කරන්න ප්‍රථමව අපි පොඩ්ඩක් හොයාගන්න ඕනේ පරිසරයේ අර මම විශේෂිත කතා කරපු පරිසරයේ තියෙන විශේෂ උෂ්ණත්ව අගයක්. ඒ උෂ්ණත්ව අගයට වඩා අපි ළඟ අපි නිර්මාණය කරන පද්ධතියේ උෂ්ණත්වය පහළ වැටුනොත් එහෙම අර කොකා කෝලා බෝතලයක් කල්ලි වෙලා අපි එළියට අරගෙන ඉවරලා මේසයක් උඩ තියලා තියෙද්දි වෙන දේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ වටේට ජල වාෂ්ප බැඳෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කැලරි මීටරෙත් වටේට ජල වාෂ්ප බැඳෙන්න පටන් ගන්නවා. අපි ඒ උෂ්ණත්වයට වඩා පහළ උෂ්ණත්වයකට මේ පද්ධතිය අරගෙන ගියොත්. ඒ නිසා අපි දැනගන්න ඕනේ. අපි කියන විශේෂ උෂ්ණත්වයට කියන විශේෂ නමක් ඒක තමයි අපි කියන්නේ තුෂාරාංකය කියලා. ඒ තුෂාරාංකය
ආසන්න වශයෙන් හරි අපි දැනන් ඉන්න ඕනේ. ඊට වඩා මේ පද්ධතිය උෂ්ණත්වය පහළ බස්සන්න හොඳ නැහැ. එහෙන් බැස්සුවොත් එහෙම මේක වටේට මේ කැලරිමීටරේ වටේට තුෂාර තැම්පත් වෙනවා. ඉතින් මේ තුෂාර තැම්පත් වීමේ ප්‍රතිඵලයක් විදිහට අපිට අවශ්‍ය උෂ්ණත්ව සහ අවශ්‍ය එතන අපි හොයන තාප විපර්යාසය නැත්නම් ශක්ති විපර්යාසය අපිට හරියට ලබා ගන්න නොහැකි වෙනවා. ඉතින් අවසානයේ දැන් මොකද කරන්න ඕනේ? දැන් මේකේ හොඳට දිය වෙලා ඉවරනාට පස්සේ අපි නැවත වතාවක් මේ සෙට් එකම අරගෙන ස්කන්ධය මැන ගන්න ඕනේ. ඒ කියන්නේ අයිස් කැට ටික සම්පූර්ණ දිය වුණාට පස්සේ අවසන් ස්කන්ධය අපි මැනගත යුතු වෙනවා. අපි මුලින්ම ආරම්භක මේ හිස් කැලරිමීටරේ ස්කන්ධය මැන ගන්නවා. අපි ඒ ස්කන්ධය නම් කරනවා M1 කියලා. ඊට පස්සේ අපි මම ඒ රූප සටහන නැවත අඳින්නම් මෙතන. නැත්නම් මම මේක ගන්නම් ඒක විදිහට. මම මේ ජලයේ පුරවපු M1 කියලා ගන්නවා ආරම්භක. ඊට පස්සේ 3න් 2ක් වෙනකන් ජලයේ පුරවපු කැලරිමීටරේ ස්කන්ධය අපි මැන ගන්නවා M2 කියලා. ඊට පස්සේ අපි අවසාන වශයෙන් ස්කන්ධ මැනීම සිද්ධ කරන්නේ මෙන්න මේ අයිස් කැඩ යොදලා මේ පිටින් අයිස් කැඩ මෙහෙන් යොදාගෙන යොදන්න පටන් ගන්න වෙලාව. දැන් අවසානයේදී මේ අයිස් කැටත් දිය වෙලා තියෙන පද්ධතිය. ඒ පද්ධතිය අවසන් උෂ්ණත්වය තමයි අපි M3 කියලා මැනගන්නේ. ඉතින් ඒ වගේම අපි උෂ්ණත්වමාන පාඨාංග සෙට් එකකුත් ගත්තා. ඒව තමයි අපි මුලින්ම ගත්ත උෂ්ණත්වය θ1 ජලයේ උෂ්ණත්වය මෙන්න මෙතන අපි මැන ගන්නවා θ1 උෂ්ණත්වය. ඊට පස්සේ අපි මැන ගන්නවා අවසානයේ හොඳින් මන්තනය කරලා ඉවරලා මම කිව්වා සෙල්සියස් අංශක 5කින් අපි අඩු කරගන්නවා කියලා. නමුත් අපි අඩු කරගත් උෂ්ණත්වය අපිට ඇත්තට වැදගත්කමක් නැහැ පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න. අපිට අවශ්‍ය වෙන්නේ මේ අවසානයේදී ලබාගත් අවම උෂ්ණත්වය. ඒ අවම උෂ්ණත්වය අපි ගන්නවා θ2 කියලා. ඉතින් දැන් අපි දන්නවා මෙතෙන්දී සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? මෙතෙන් සිද්ධ වෙලා තියෙන්නේ අයිස් වලින් තාපය අයිස් වලින් අයිස් වල තියෙනවා එයාගේ උෂ්ණත්වය අඩු බවක්. ඉතින් උෂ්ණත්වය අඩු බව නිසා මොකක්ද වෙන්නේ? එයා බාහිර ජලයෙන් තාපය උරා ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ජලයෙන් තාපය උරා ගැනීමක් සිද්ධ වෙද්දී අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවය මොකක්ද? අයිස් මගින් යම්කිසි තාප ප්‍රමාණයක් ලබා ගන්න උරා ගන්නවා. අයිස් වලින් ලබාගත් තාපය අපිට ඒක සමාන කරගත්ත හැකි කැලරිමීටරය හා ජලයෙන් ඉවත් වූ තාපය. කැලරිමීටරය හා ජලයෙන් ඉවත් වූ තාපය. ඉතින් මේකෙදි මේ කැලරිමීටරේ දී මන්තයත් අන්තර්ගතයි. මන්තය සහිත කියලා දාමු. හරි. කියන්නේ අපිට පරිසරයෙන් තාපය ලබාගෙන තමයි අයිස් කැටය තමාගේ උෂ්ණත්වය වැඩි කරගන්නේ. ඉතින් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. මෙතන සම්පූර්ණයෙන්ම තිබිච්ච අයිස් කැට ටික ජලයේ බවට පත් වෙනවා. ඒ නිසා අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. විශිෂ්ට গুপ্ত තාපය නැත්නම් විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියන්නේ ඝන අයිස් ද්‍රව බවට පත් වෙද්දී මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තමයි අදාළ අයිස් වල ස්කන්ධය අපිට ගන්න පුළුවන් M3 M2 ගේ අඩු කරලා M3 ඍණ M2 මෙන්න මේකෙන් අපිට එනවා පිටින් වැඩිච අයිස් කැටවල ස්කන්ධය. මොකද ඔයගලන්ට පේන මෙතන අයිස් දානවා. මෙතනින් අයිස් දිය වෙලා තියෙන්නේ. අවසානයේදී මෙයාගේ මෙයා අඩු කළාම අයිස් වල ස්කන්ධය අපිට ලැබෙනවා. ඉතින් මේ වාෂ්පීකරණයේ සහ විලයනයේ විශිෂ්ට গুপ্ত තාප ධාරිත අපි සාමාන්‍යයෙන් කැපිටල් L වලින්
හඳුන්වනවා. ඉතින් මෙතන විලේනයේ විශිෂ්ට ගුප්තතාවය අපිට L කියලා ගන්න පුළුවන්. ඉතින් මේ L මගින් ලබා ගන්න තාප ප්‍රමාණය මේ L නිසා නැත්නම් මේ විලේනයේ විශිෂ්ට ගුප්තතාවය තාපධාරිතාවය නිසා එතෙන්දී වැය වෙන තාපය අපිට ගන්න පුළුවන් ඒ ස්කන්ධය වතාවක් අදාළ ස්කන්ධය වතාවක් කැපිටල් L කියන ගුණිතය ඇසුරෙන් m වතාවක් L කියන ගුණිතය ඇසුරෙන් මේ සංකේතයෙන් කියන්නේ යම්කිසි අගයක් ඒ යම්කිසි අගය වතාවක් අදාළ ස්කන්ධයෙන් අපිට එනවා තාප ශක්ති ප්‍රමාණයක්. ඉතින් මෙතන මට එනවා අදාළ අයිස් ස්කන්ධය වතාවක් කැපිටල් L ගෙන් අයිස් වලින් ලබාගත් විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. හරි. ඒක ධන අපි ඒකට එකතු කරන්න ඕනේ මේ අයිස් වල සිද්ධ වෙච්ච තාප වෙනස් වීම. මොකද්ද මෙතන වෙච්ච තාප වෙනස? මෙයාගේ මේ අයිස් වෙනකන් මෙන්න මෙතන M3 ස්කන්ධයක් තියෙනවා. මෙතන තියෙන M2 ස්කන්ධයක්. මෙතන තිබිච්ච ආරම්භයේ තිබ්බ අයිස් ටික මෙතෙන්දි දිය වෙලා තියෙනවා. එහෙමනම් අයිස් වල යම්කිසි ආරම්භක උෂ්ණත්වයක් තියෙන්නේ නැති. නමුත් දැන් එයා සෙල්සියස්ක බිඳුවට එනකන් මොකක්ද වෙන්නේ? සෙල්සියස්ක බිඳුවට එනකන් ඇවිල්ලා සම්පූර්ණයෙන්ම අයිස් ටික ද්‍රව ජලය බවට පත් වෙනවා. තමන්ගේ ආරම්භයේ තිබිච්ච යම්කිසි අයිස් වල තිබ්බ සෙල්සියස්ක ඍණ ගානක් හරි කීයක හරි තිබිච්ච උෂ්ණත්වය යම්කිසි අගයක් බවට පත් වෙනවා. T2 උෂ්ණත්වයකට අවසානයේ පද්ධතිය ගිහිල්ලා තියෙනවා. ආරම්භයේ T1 උෂ්ණත්වයක් තියෙන මේ ජලය සහිත මේ කැලරිමීටරයට. ඉතින් අපි හිතනවා මෙතෙන්දී අපි යොදන්නේ සෙල්සියස්ක බිඳුවේ පැවතිච්ච අයිස් කියලා. එහෙමනම් සෙල්සියස් බිඳුවේ පැවතිච්ච අයිස් මේ විදිහට විලේනේ විශිෂ්ට ගුප්ත තාපයේ ඇසුරෙන් තමන්ගේ ශක්තිය ලබා ගන්න ශක්තිය අවශෝෂණය කර ගන්නවා කැලරිමීටරය හා ජලයෙන්. ඉතින් ඒක අරගෙන එයා ජලය බවට පත් වෙනවා මෙතෙන්දී. ඉතින් මෙතන ජලය බවට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අපිට ඒ ජලයේ උෂ්ණත්වයත් යම්කිසි ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ අයිස් වල ජලයේ වෙච්ච උෂ්ණත්වයත් අයිස් කැට ජලය වෙනවා. ඒ ජලය වුණාට පස්සේ එයාගේ උෂ්ණත්වයත් යම්කිසි ප්‍රමාණයකින් වැඩි වෙනවා. මොකද මේ පද්ධතිය අවසාන උෂ්ණත්වය තියෙන්නේ බිඳුවේ නෙමෙයි. පද්ධතිය අවසාන උෂ්ණත්වය තියෙන යම්කිසි අගයක. ඒ නිසා අපිට ගන්න වෙනවා ඒ අයිස් වල උෂ්ණත්වය වැඩිවීමත් අපිට මෙතන තාප විපර්යාසයට අන්තර්ගත කරන්න වෙනවා. ඉතින් මට එනවා M3 ඍණ M2 අවසාන උෂ්ණත්වය θ ජලයේ විශිෂ්ට තාපධාරිතාවය මම ගන්නවා CW කියලා. CW මෙතන අවසාන උෂ්ණත්වය θ2 ඍණ θ1 කියලා මට ගන්න පුළුවන්. මේක සමාන වෙනවා කැලරිමීටරය මගින් උරාගත් තාප කැලරිමීටරය මගින් පිට කරපු තාප ප්‍රමාණයට ධන ජලය මගින් ඉවත් වෙච්ච තාප ප්‍රමාණයට. කියන්නේ කලින් තිබිච්ච ජලය මගින් ඉවත් වෙච්ච තාප ප්‍රමාණයට. ඉතින් අපි දන්නවා කැලරිමීටරයේ ආරම්භක යම් කිසි උෂ්ණත්වයක් තිබුණා එයාගේ. දැන් එයාට යම් කිසි උෂ්ණත්වයක් තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා කැලරිමීටරයේ ආරම්භක ස්කන්ධය M1. එහෙනම් M1 වතාවක් C1 කියලා ගන්නම් මම කැලරිමීටරයේ විශිෂ්ට තාපධාරිතාවය. C1 M1 වතාවක් C1 මෙතන උෂ්ණත්ව වෙනස මට ගන්න පුළුවන් θ2 ඍණ θ1 කියලා. ඒක ධන එකට එකතු වෙන්න ඕනේ ජලයෙන් ඉවත් වෙච්ච තාප ප්‍රමාණය. ඉතින් තිබිච්ච ජල ස්කන්ධය අපිට මැන ගන්න පුළුවන් M2 ගෙන් M1 අඩු කළා නම් M2 ඍණ M1 sea water තමයි කලින් තිබිච්ච ජලයේ ප්‍රමාණය ගැන එකකින් පිට වෙච්ච තාප ප්‍රමාණය ගැන කතා කරන්නේ. M1 sea water වතාවක් එතන එනවා θ2 ඍණ θ1.
ඔන්න ඔය විදිහට අපිට සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් මෙහා ඉල්ලිය. මෙතන සමාන ලකුණ මෙතන ප්ලස් M2 ඍණ M1 C water θ2 ඍණ θ1. මොනම සම්බන්ධතාවයක් අපිට ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයගොල්ලන්ට මයින්ඩ් පුළුවන් රාශින් තමයි මේ හැම දෙයක්ම θ2 θ1 ඒ වගේම ජලයේ ඝනත්වය දන්නා ගියා යොදාගෙන කැලරිමීටරයේ සම්මන්ත්‍රණයේ විශිෂ්ටාබ්දාරතාවය කියන්නේ දන්නා ගියා. ඒතර නොදන්නේ කියලා වෙන්නේ කියලා අපිට සලකන්න පුළුවන් කැපිටල් L. ඉතින් මේ සමීකරණයට අපිට අවශ්‍ය අගයන් ටික ආදේශ කළාට පස්සේ මේ කැපිටල් L ගේ අගය කියන්නේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවයේ අගය අපිට ලැබෙනවා. ඒක තමයි මේ පරීක්ෂණයේ තියෙන අභිප්‍රාය. එහෙනම් අපි පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය ටික ඒ වගේ මාතෘකාව අපි දාගත්තේ නැතුව ඇති. ඒ ටික දාගමු. පරීක්ෂණාංක 27 මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය සෙවීම. ඒක යටතේ ලියා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ පරීක්ෂණාංක 27 මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය සෙවීම. අවශ්‍ය ද්‍රව්‍ය දාගන්න කැලරිමීටරයක් මන්තයක් උෂ්ණත්වමානයක් ජලය ප්‍රමාණවත් තරම් අයිස් පෙරහන් කඩදාසි සිව්දඬු තුලාවක් රසායනික තුලාවක් සහ පඩි පෙට්ටිය. රසායනික තුලාවක් සහ පඩි පෙට්ටිය. හරි. ඒක ලියලා ඉවර වෙලා ඒටි ලිව්වට පස්සේ අපි අඳගමු මෙන්න මේක. අඳගන්න කලින් පොඩ්ඩක් සටහනක් වගේ දාගමු තරුවා. දාගන්න විලයනයේ විශිෂ්ට ගුප්තතාවය යනු විලයනයේ විශිෂ්ට ගුප්තතාවය යනු විලයනයේ විශිෂ්ට ගුප්තතාවය යනු ඝනයක් ද්‍රව වීමේදී පදාර්ථය තමාගේ අණුක ස්වභාවය වෙනස් කර ගැනීම සඳහා භාවිත කරන ශක්ති අගයකි. භාවිතා කරන ශක්ති අගයකි. භාවිත කරන ශක්ති අගයකි. ඒ වගේම තව තරුවක් දාලා ලියා ගන්න. මෙහිදී යොදන අයිස්වල ආරම්භක උෂ්ණත්වය
සෙල්සියස් අංශක බිඳුවේදී බිඳුවේ පවතින බව සලකන්න. ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවේ පවතින බව සලකන්න. හරි. මේ රූප සටහනයි මේක ඇඳ ගන්න. මේ රූප සටහන් තුන ඇඳ ගන්න. සිදු කරන ආකාරය. මුලින්ම මන්තේ යදු හිස් කැලරිමීටරය මේ මන්තේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේකට කියන්නේ දැල්ගොටු මන්තයක් කියලා. ඒකේ පොඩි අරණිය ආවරණය කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඉන්පසු වෙනම දෙවෙනි කරුණ ඉදිරි ලියා ගන්න. කරුවක් දාලා ලියා ගන්න නැත්නම් අංක 2 කියලා දාගන්න. ඉන්පසු කැලරිමීටරෙන් 3 2ක් පමණ පීරනතුරු ජලය යොදන්න. 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 එම ජලයේ උෂ්ණත්වය θ1 මැන ගන්න. ඊළඟ කරුණ එම ජලයේ උෂ්ණත්වය θ1 මැන ගන්න. ඊට පස්සේ ජලයේ සහිත කැලරිමීටර ස්කන්ධය M2 මැන ගන්න. කරවදාලියන් ජලයේ සහිත කැලරිමීටර ස්කන්ධය M2 මැන ගන්න. ඉන්පසු ඊළඟ කරුණ දාගන්න. හරි. ඊපස් කරුණ දාගන්න. ඉන්පසු මෙම ජලයට අයිස් කැට එක බැගින් ඇතුල් කරන්න. අයිස් කැට එක බැගින් ඇතුල් කරන්න. අයිස් කැට එක බැගින් ඇතුල් කරන්න. වරහන් ඇතුල් දාගන්න. ආසන්න වශයෙන් සෙල්සියස් 5කින් පමණ උෂ්ණත්වය පහළ වැටෙන තුරු මේ සිදු කරන්න. වරහන් ඇතුල් දාගන්න. ආසන්න වශයෙන් උෂ්ණත්වය සෙල්සියස් 5කින් පමණ පහත වැටෙන තුරු මේ සිදු කරන්න. වරහන් වහන්න. ඊළඟට තරවත් දාලා ලියා ගන්න. සෙල්සියස් 5ගේ උෂ්ණත්වය පහළ වැටෙනු පසු සෙල්සියස් 5ගේ උෂ්ණත්වය පහළ වැටෙනු පසු සෙල්සියස් 5කින් උෂ්ණත්වය පහළ වැටෙනු පසු අයිස් කැට දැමීම නවතා දැල්ගොටු මන්තය යොදා ගනිමින් අයිස් කැට හැකි තාක් දිය කරන්න.
අයිස් කැට සම්පූර්ණයෙන් දියවනතුරු දිය කරන්න. මෙහිදී අයිස් කැට මතු පිට පාවීම වරහන් ඇතුළෙම දාගන්න මේක. මෙහිදී අයිස් කැට මතු පිට පාවීම වැළැක්වෙන ආකාරයට මන්තය භාවිතා කළ යුතු වේ. දැල්ගොටු මන්තය භාවිතා කළ යුතු වේ. මෙහිදී අයිස් කැට මතු පිට පාවෙන පරිදි නොපවත්වා ගැනීමට පාවෙන පරිදි නොපවත්වා ගැනීමට දැල්ගොටු මන්තය භාවිතා කළ යුතු වේ. කියන්නේ වතුර මට්ටමේ පාවි තියෙන්න බෑ. පුලන්දර වතුරේ ඇතුලේ තියාගෙන මෙයාව දිය කරන්න ඕනේ. ජලයේ ඇතුලේ තියාගෙන. සම්පූර්ණයෙන් දිය වුණු පසු ඊළඟ කරුණ දාගන්න. සම්පූර්ණයෙන් දිය වුණු පසු ළඟාවන අවම උෂ්ණත්වය සටහන් කරගන්න. 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 ඒක වරහන් ඇතුළේ දාගන්න θ2. වරහන් ඇතුළේ දාගන්න θ2. ඊළඟ කරුණ විදිහට දාගන්න. අවසන් පද්ධති ස්කන්ධය මැනගන්න. අවසන් පද්ධති ස්කන්ධය මැනගන්න. වරහන් ඇතුළේ දාගන්න M3. වරහන් ඇතුළේ දාගන්න simple M3. හරි. මේක දාගන්න. අයිස් වලින් ලබාගත් තාපය සමාන වෙනවා කැලරිමීටරය හා ජලයේ ඉවත් වූ තාපයට. කැලරිමීටරය වරහන් ඇතුළේ දාගන්න මන්ත්‍ය සහිතව එයාගෙන් ඉවත් වෙච්ච තාපයයි ජලයෙන් ඉවත් වෙච්ච තාපයටයි සමාන වෙනවා. මේකේ අපි හොඳට දෙයක් ඔළුවට යන්න ඕනේ මෙතෙන්දී. ඒ තමයි මේ දාපු අයිස් කැට රින අර මම කලින් කතා කරපු රිනාගයන්ගේ තියෙන විදිහක් නෑ. මොකද එහෙම වුණා නම් මේ පරීක්ෂණයට තව කැලලක් ඇඩ් වෙන්න වෙනවා. ඒ මොකද්ද? අපි බැරිලා හරි රින උෂ්ණත්වයක තියෙන එක්කෙනෙක් නම් මෙතන ඇතුල් කරන්නේ. එහෙනම් අයිස් වල විශිෂ්ට තාපධාරිතාවයත් අපිට අවශ්‍ය වෙනවා. ඒ මොකද රින වල ඉඳලා තමයි යම් කිසි තාප ප්‍රමාණයක් අරගෙන තමයි යා සෙල්සියස් බිඳුවට එන්නේ. දැන් එහෙනම් මේ පරීක්ෂණයේදී අනිවාර්යෙන් අපි උපකල්පනය කරලා තියෙනවා මෙතන තියෙන අයිස් කැට තියෙන්නේ සෙල්සියස් බිඳුවේ කියලා. හොඳට ඔළුවේ තියාගන්න අයිස් කැට කියනෙව්වා සෙල්සියස් බිඳුවේ තියෙන්නත් පුළුවන්. රින ලොකු වගේ එක තියෙන්නත් පුළුවන්. ඉතින් මෙතන මේ පරීක්ෂණය සඳහා මම කරුණක් විදිහට මේක දුන්න කලින් සෙල්සියස් බිඳුවේ තියෙන අයිස් තමයි පාවිච්චි කළේ කියලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒ නිසා මේ පරීක්ෂණය අපිට මේ විදිහට සකස් කරන්න පුළුවන්. ඒ කොහේ හරි කියලා තිබුණොත් රිනවල තියෙන අයිස් ගැන එහෙනම් එයාගේ අයිස් වල විශිෂ්ටතාවධාරිතාවයත් අපිට අවශ්‍ය වෙනවා. මෙන්න මෙතනදී තව කෑල්ලක් විදිහට මෙතන එකතු කරන්න ඕනේ. අයිස් මගින් ලබාගත් තාපය කියන පැත්තට. හරි. ඔක සටහන් කරගන්න. මෙතන ඉඳලා මෙතන. ගත් කරුණු. ඒ තමයි අර මම කලින් ඔයගලන්ට සඳහන් කරපු තුෂාරාංකය කියන දේ හොයාගන්න ඕනේ. නැත්නම් කැලරිමීටරයවට තුෂාර බැඳිලා පරීක්ෂණයට බාධා ඇති වෙන්න පුළුවන්. ඒක ලියා ගන්න. අයිස් කැට එකතු කිරීමට පෙර අයිස් කැට එකතු කිරීමට පෙර අයිස් කැට එකතු වීමට පෙර පරිසරයේ තුෂාරාංකය දල වශයෙන් සොයා ගැනීම වඩා සුදුසු වේ. පරිසරයේ තුෂාරාංකය දල වශයෙන් සොයා ගැනීම වඩා සුදුසු වේ.
හරි. ඊට පස්සේ තව කරුණක් දාගමු. වැදගත් කරුණක්. ඒ තමයි කැලරිමීටරයට අපි අයිස් කැට දාද්දි කාමර උෂ්ණත්වයට වඩා කැලරිමීටරයේ උෂ්ණත්වය අඩු වෙනවා. ඉතින් කැලරිමීටරයේ උෂ්ණත්වය අඩු වෙද්දී කැලරිමීටරේ පුළුවන්කම ලැබෙනවා බාහිර පරිසරයෙන් තාපය උරා ගන්න. ඉතින් මෙතෙන්දිත් බාහිර පරිසරයත් එක්ක තාපහානිය සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි මේ පරීක්ෂණයේදී බාහිර පරිසරය නිසා බාහිර පරිසරයෙන් ලබා ගන්න තාප ප්‍රමාණය ගැන කිසි සඳහනක් කරන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ මේ තාපයේ සිද්ධ වෙන වෙනස නැත්නම් මේ පරීක්ෂණයේ සිද්ධ වෙන බාධා ඉවත් කරගන්න. ඉතින් ඒකට අපි මොකද්ද කරන්න ඕනේ? කැලරිමීටරේ පුළුවන් තරම් හොඳට තාප පරිවාරක ද්‍රව්‍ය වලින් වහන්න ඕනේ. ඒකත් පොඩ්ඩක් සටහන් කරගමු. දක්වන්න. ජලයට අයිස් කැට මුසු කිරීමේදී ජලයට අයිස් කැට මුසු කිරීමේදී පද්ධති උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වයට වඩා පහත වැටෙන බැවින් පරිසරයෙන් පද්ධතියට තාපය උරා ගැනීමෙන් නිසා පරීක්ෂණයට සිදුවන බාධාව අවම කිරීම සඳහා පරීක්ෂණයට සිදුවන බාධාව අවම කිරීම සඳහා කැලරිමීටරය තාප පරිවාරක ද්‍රව්‍ය වලින් හොඳින් වසා තැබිය යුතු වේ. කැලරිමීටරය තාප පරිවාරක ද්‍රව්‍ය වලින් හොඳින් ආවරණය කළ යුතු වේ. අපිට එහෙම ආවරණය කරන්න බැරි නම් සිද්ධ කරන්න පුළුවන් විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අර අපි මිශ්‍රණ ක්‍රමයෙන් අපි ගිය සතියේ කතා කරපු ඊයම් මූනිස්සන් වල විශිෂ්ට තාප ධාරිතාංශයේ පරීක්ෂණය නේ. ඔව්. ඊයම් මූනිස්සන් වල විශිෂ්ට තාප ධාරිතාංශයේ පරීක්ෂණය. අපි කතා කරපු ක්‍රමවේදයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ මොකක්ද? උෂ්ණත්වය බාහිර පරිසරයත් එක්ක පොඩි වෙනස්කම් වලට භාජනය කළා. ආරම්භ උෂ්ණත්වය බාහිර පරිසරයත් එක්ක පොඩි වෙනස්කම් වලට භාජනය කළ ඉවරලා අපිට පුළුවන් බාහිර පරිසරයත් එක්ක සිද්ධ කරන තාපහානිය බැලන්ස් කරගන්න. ඉතින් මේ බැලන්ස් කර ගැනීමෙන් මෙතෙන්දී අපි කරන්න ඕනේ තියෙන උෂ්ණත්වයට වඩා අපි සෙල්සියස් 5 විතර උෂ්ණත්වය වැඩි කරලා ඊට පස්සේ තමයි අපි අර අයිස් කැට දාලා ඉවරලා සෙල්සියස් 5කින් නැවත උෂ්ණත්වය අඩු වුණාට පස්සේ මේක කලත්තර ඉවර වෙලා අපි අවසාන පාඨාංකය ලබා ගන්න තීරණය කරන්නේ. ඉතින් මෙතෙන්දී අපි මුලින්ම කරන්න ඕනේ දේ තමයි උෂ්ණත්වය සෙල්සියස් 5කින් වැඩි කරගෙන මේ පරීක්ෂණය ආරම්භ කරන එක. එතකොට වැඩි කරද්දී යම් කිසි තාප ප්‍රමාණයක් බාහිර පරිසරයට හානි වෙනවා. ඊට පස්සේ අපි නැවත අයිස් කැට යෙදීම නිසා යම් කිසි තාප ප්‍රමාණයක් පරිසරයෙන් නුතුරා ගන්න උත්සාහ කරනවා මේ පද්ධතියට.
ඉතින් අර පිටවෙච්ච තාපයේ උරාගත් ප්‍රමාණයට සමාන වීම නිසා අපිට පුළුවන්කම ලැබෙනවා මේ පරිසරයෙන් සිද්ධ වෙන තාප ශක්ති හානිය මේ පරීක්ෂණයෙන් පුළුවන් තරම් ඉවත් කරගන්න. ඉතින් අන්න එකක් පොඩ්ඩක් සටහන් කරගම එකක් දාගන්න. මිශ්‍රණ ක්‍රමේදී භාවිතා කළ කැලරිමීටරයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වෙනස් අගයකට ගෙන යන ක්‍රමවේදය පරිසර උෂ්ණත්වයට වඩා වෙනස් අගයකට ගෙන යන ක්‍රමවේදය පරිසර උෂ්ණත්වයට වඩා වෙනස් අගයකට ගෙන යන ක්‍රමවේදය මෙහිදීද භාවිතා කළ හැකි වේ. මෙහිදීද භාවිතා කළ හැකි වේ. ඒක යටතේ ලියා ගන්න වෙනම ආරම්භ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 ඉහළ නංවා ආරම්භ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් ඉහළ නංවා එම උෂ්ණත්වය θ1 ලෙස සලකන්න. අවසාන උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5කින් පවන අඩු කර අවසාන උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5කින් පමණ අඩු කර අයිස් කැට එකතු කරන්න. පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0කින් පමණ පහළ වැටෙන ලෙස අයිස් කැට එකතු කරන්න. හරි. වෙනම තරුවක් දාලා ලියා ගන්න. පරිසර උෂ්ණත්වය සෙල්සියස් 5කින් වැඩි කිරීමේදී පරිසරයට මුදාහැරි තාපය උෂ්ණත්වය සෙල්සියස් 5කින් වැඩි කිරීමේදී පරිසරයට මුදාහැරි තාපය නැවත උෂ්ණත්වය සෙල්සියස් 5කින් පහළ වැටීමේදී පරිසරයෙන් උරාගත් තාපයට සමාන වීම නිසා පරිසරයට සිදු වූ තාප හානිය ඉවත් කරගත හැකි වේ. පරිසරයට ප්‍රශ්නයක් අහලා තියෙනවා. මෙතන අවසානයේදී ජලය ලබාගත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 නෙමේද කියලා. එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද අපි ඇත්තටම උෂ්ණත්වය පහළ වට ගන්නේ සෙල්සියස් අංශක 5ක් විතරයි. ආසන්න වශයෙන්. අපි අයිස් දිය කළා කියලා සම්පූර්ණ ජලයම සෙල්සියස් අංශක 0ට යෑමක් මෙතෙන්ද සිද්ධ වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 0ට උඩ මේ පද්ධතිය තියෙනවා කියලා උපකල්පනයක ඉඳලා තමයි මේ පරීක්ෂණය අතරම සිද්ධ කරන්නේ. ඒකට හේතුව තමයි අර මම මුලින්ම කියපු අයිස් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 තියෙනවා කියලා මම කිව්ව ගන්න කියලා. ඒ නිසා මේ පද්ධතිය සෙල්සියස් අංශක 0ට වඩා පහළ වැටෙන්න විදිහක් නෑ කොහොමටත්. නමුත් අපි සෙල්සියස් අංශක 0ට යනවා කියලා මෙතෙන්දී සලකන්නේ නැහැ.